ඔබ නමස්කාර වේවා ස්වාමී නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමී මගේ මුව කියයි ඔබ සමීදුන් කියා මගේ දේශයමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මගේ මුව කියයි ඔබ සමීදුන් කියා මගේ දේශයමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගී ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ ආදිවි තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසොයා මා දිව එන්නෙමි මගේ දෙව් නිසා ඔබව නමදින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසොයා මා දිව එන්නෙමි මගේ දෙව් නිසා ඔබව නමදින්නෙමි ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමි දෙවිදේ මගේ දෙවිදේ මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ 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 නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ස්තුති වේවා ප්‍රශංසාම වේවා ඔබට මහිමය වේවා මගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා නමස්කාර වේවා ස්වාමීන් උතුම් උත්කෘෂ්ඨ අලංකාරය මගේ දෙවියන් වහන්සේයි සියල්ලට වඩා උසස් වූ සියල්ලට වඩා උතුම් මගේ දෙවියන් වහන්සේ ඔබට නමස්කාර වේවා ඔබට ස්තුති වේවා ස්වාමිනී උතුම් මගේ ජීවමාන ජයසුර ඔබට ස්තුති වේවා ප්‍රශංසාම වේවා ස්වාමීන් වහන්සේ ඔබට මහිමය වේවා ස්වාමිනී හලෙලූයා ශුද්ධ මේ ආරාධනාව වහන්සේටයි ශුද්ධාත්මනේ ඔබ වහන්සේ අප කෙරෙහි සමීප වේවා ශුද්ධාත්මනේ ඔබ වහන්සේගේ සමාදානය අපේ කෙනෙකා තුළ නිදහස් කෙරේවා ඔබ වහන්සේගේ බලයෙන් ආලේප කොට අභිෂේක කොට ඔබ වහන්සේම ස්වාමිනී අප කෙරෙහි ප්‍රකාශ වේවා ඔබ වහන්සේගේ ආත්මය අප කෙරෙහි වගුරුවා දෙනසේක්වා ශුද්ධාත්මනේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධ ගින්න අප තුළ විලේවා ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේගේ ශුද්ධ ආලේපය අපේ කෙනෙකා තුළ වගුරුවා දෙනසේක්වා ඔබ වහන්සේම අප තුළ ක්‍රියා කරමින් අප තුළ ස්වාමීන් වහන්සේ වැඩ වාසය කරමින් ඔබ වහන්සේ අප මේ වනසේක්වා ශුද්ධාත්මනේ ඔබ වහන්සේ අප මේ වනසේක්වා ශුද්ධාත්මනේ ඔබ වහන්සේගේ ගින්න අප තුළ විලේවා ඔබ වහන්සේගේ බලයෙන් පූර්ණ කොට අභිෂේක කරවා ජේසුස් වහන්සේගේ නාමයෙන් හලෙලූයා
ශුද්ධ තුනි යන විට අප සමග බලවත් වෙයි අපව වෙහෙසව බර උසුලන අයට පාප බරින් මුදවන්නට ශුද්ධ තුනි යන විට අප සමග බලවත් වෙයි අපව ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි සමීප වන්න මට ශුද්ධාත්මෙනි මගේ ශුද්ධාත්මෙනි සමය දෙන්න මට සමීප වන්න මට සමය දෙන්න මට සමීප වන්න මට සමය දෙන්න මට අනේ මගේ දෙවියන් වහන්සේ හලෙලූයා අප ඉදිරියටත් ඉහළටත් රැගෙන යන්නා වූ මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ ආත්මයන් වහන්සේ අප සවිමත් කරන්නා වූ අප බලවත් කරන්නා වූ ස්වාමීන් වහන්සේ අප සනසන්නා වූ ශුද්ධාත්මනේ නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් නාසරේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ අප තුළ ක්‍රියා කරේවා වහන්සේගේ ආත්මය අප කෙරෙහි වගුරුවා දෙනසේක්වා වහන්සේගේ බලයෙන් ආලේප කොට අභිෂේක කොට ඔබ වහන්සේම පරගෙන යනසේක්වා යේසුස් වහන්සේගේ නාමයෙන් ශුද්ධාත්මනේ ඔබ වහන්සේගේ මුළු ආලේපය අප තුළ නිදහස් කොට අභිෂේක කොට ඔබ වහන්සේගේම කරුණාව තුළ වහන්සේ පරගෙන යනසේක්වා ඔබ වහන්සේගේ ආත්මයෙන් පූර්ණ කෙරේවා ඔබ වහන්සේගේම ස්වාමීන් වහන්සේ මුළුම ශුද්ධාත්මයේ ප්‍රඥාව එදැනගන්න ස්වාමීන් වහන්සේ මඟ පෙන්වීම ඔබ වහන්සේ අපේ කෙනෙකා තුළ අද දවසේ නිදහස් කරගෙන නාසරේ යේසුස් වහන්සේගේ නාමයෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම අතුතුම් බලන්තු නාමයෙන් හාලෙලූයා ස්වාමී ඔබට ස්තුති වේවා ස්වාමී ප්‍රශංසාම වේවා ප්‍රශංසාම වේවා මහිමේ වේවා ස්වාමී නමස්කාර වේවා ආමෙන් හාලෙලූයා හොඳයි අපි ඉන්නේ මොනකේද අපි මොකේද ඉන්නේ අද බයිබල් අධ්‍යයනය හොඳ අපි යොහාන් පොතේ නේ අද බයිබල් අධ්‍යයනය දවසේ අපි යොහාන් පොතට පෙරලා ගනිමු. Yeah, let's turn to book of John. යොහාන් පොතේ 17 John chapter 17. ජේසුස් වහන්සේගේ යාඥාව. ආමෙන්. අපි යාඥා කරමු ස්වාමීන් වහන්සේට. ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ අපට මඟ පෙන්වන්නසේක්වා ඔබ වහන්සේගේ උතුම් වූ ප්‍රඥාවත් අනුග්‍රහයත් අප මත නිදහස් කරමින් මේ මුළු වචනය අපට හදාරන්නටත් උගන්වන්නටත් අවශ්‍ය මුළුම ශක්තිය ධෛර්ය බලය ආත්මය මුළුම ප්‍රඥාව ශුද්ධාත්මය ඔබ වහන්සේම අප වෙත නිදහස් කරේවා. ඔබ වහන්සේගේ කරුණාව අප වෙත නොඅඩුව තබනසේක්වා. ඔබ වහන්සේම සියල්ල තුළ අපට මඟ පෙන්වනසේක්වා. ස්වාමීනි මගේ දෙවියන් වහන්සේ මේ මුළු වචනයට මේ මුළු අධ්‍යයනයට කාලයට විරුද්ධව ක්‍රියා කරන මුළුම සතුරාගේ බලය ශාපකට බැඳ තහනම් කොට ඔබ වහන්සේගේ සුදු දෑතට අපි කැප වෙනවා, බාර වෙනවා, යටත් වෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. Amen. Right. යේසුස් වහන්සේ මේ දේවල් කියා ස්වර්ගයේ දෙසට ඇස් ඔසවා කියනසේක් පියාණෙනි පැය පැමිණ තිබේ. ආමෙන්. හලෙලූයා. යේසුස් වහන්සේ මොකද කියන්නේ? යේසුස් වහන්සේ මේ දේවල් කියලා මොන දේවල්ද කිව්වේ? දැන් කිව්වා ගොඩක් જાතිනේ. මොනවද කිව්වේ? යේසුස් වහන්සේ කිව්වා
ජේසුස් වහන්සේ පීඩාව ගැන කතා කරා, ලෝකයෙන් යන පීඩාව ගැන කතා කරා, මම පියාණන් වහන්සේ වෙතට යන බව කිව්වා. උන්වහන්සේ කරන්න යන දේවත් ඒ වගේම සැනසිලි කාර්යයන්න් වහන්සේ නම ඔයාලා තනි කරන්නේ නෑ, මම ඔයාලත් එක්ක ඉන්නවා, මම පොඩි කාලයකට යනවා. නේද? නැවත මම එන්න ඉන්නවා. ඉතින් හැමදේම හැම කතන්දරයක්ම කියලා මම ගියාට මොන පීඩාවන් ආට ආවත් ඔයා කවමදාකවත් තනි වෙන්නේ නැහැ. සැනසිලි කාර්යයන්න් වහන්සේ මම ගියපු ගමන් ඔයාට එවනවා. ආමෙන්. එතකොට ඔයා තනි වෙන්නේ නැහැ. ඒ වගේම දැන් උන්වහන්සේ ඒ දේවල් කියලා ඉවරලා මොකද කරේ? ස්වර්ගයට ඇස් ඔසවලා නේ. යා. ස්වර්ගයට ඇස් ඔසවලා මොකද කියන්නේ? පියාණෙනි පැය පැමිණ තිබේ. ආමෙන්. පැය පැමිණ තිබේ. හලෙලූයා. මොකද්ද? පැය පැමිණ තිබේ. හලෙලූයා. නේ පැය පැමිණ තිබේ. ඇයි එහෙම කියන්නේ? වෙලාව හරි කියන එක සාමාන්‍යයෙන් නේ අපි හිතන්නේ you're joining us, right? Joining me now? Okay. So John 17 chapter 17, John 17 verse 1 onwards. Yeah. I can't see you both. Can you come to this side or come closer? Either. Okay. I can't see you. The pulpit is covering me. No, it's difficult for me. Come here. Yeah. Come here. That's okay. හොඳයි. පැය පැමිණ තිබේ. කාලය කියන්නේ කොච්චර කාලයක්ද? මෙන්න පැය පැමිණ තිබේ. So, can you read the verse 1 please? These words Jesus spoke and lifted up his eyes to heaven and said, Father, the hour is come. Glorify your Son, that your Son may glorify you. ඔගොල්ලන්ට මතක ඇති ගෙත්සෙමනේ උන්වහන්සේ කිව්වේ මොකද්ද? නුඹලාට එක පැයක්වත් අවදිව ඉන්න බැරි වුණාද? ආමෙන්. හලෙලූයා. උන්වහන්සේ කිව්වේ මොකද්ද? නුඹලාට එක පැයක්වත් අවදිව යාඥා කරන්න බැරි වුණාද? දැන් මෙතන කියන උන්වහන්සේ පියාණෙනි මෙන්න පැය පැමිණ තිබේ. උන්වහන්සේ මොකද්ද කියන්නේ? මම දැන් රෙඩි. මම දැන් සූදානම්. මෙන්න පැය පැමිණ තිබෙනවා. හලෙලූයා. ඔගලන්ට දැන් තේරෙනවද ජේසුස් වහන්සේ සාමාන්‍යයෙන් කාලය මනින්නේ අපි තත්පර විනාඩි දාගෙන හිටියා ජේසුස් වහන්සේ මනින්න යන්නේ පැය ගණන්. ආමෙන්. උන්වහන්සේ පටන් ගන්න පැයෙන්. නේ අපිට විනාඩියක් අරගෙන විනාඩියක් ඇස් දෙක වහගෙන අනේ ස්වාමිනේ ඔබට ස්තුති වේවා කියන්න බෑ ඊළඟ මිනිත්තුවේදී නිදි කරා වැටෙනවා. ආමෙන්. නමුත් උන්වහන්සේ කියන පැය අවදිව ඉඳලා යාඥා කරන්න පැයක්වත්. ඇත්තටම කියනවා නම් අපි ආත්මයෙන් උන්වහන්සේ එක්ක සම්බන්ධ වෙන්න අඩුම පැයක්වත් යනවා. අපේ නමස්කාර. මොකද අපේ මාංශය අපිට කඩාගෙන අපේ වටපිටාව කඩාගෙන වටපිටාවේ තියෙන දේවල් අමතක කරලා ආත්මිකව උන්වහන්සේට නමස්කාරයෙන් සම්බන්ධ වෙන්න නේද? අඩුම පැයක්වත් යනවා. නමුත් අපි ඒක එක්ස්පෙක්ට් කරනවා අපි බලාපොරොත්තු වෙන එක විනාඩි 2-3න් කරගන්න හුඟක් වෙලාවට. හලෙලූයා. ආමෙන්. එනසෝ උන්වහන්සේ කියන පැයක් අවදිව යාඥාවෙන් ඉන්න මෙන්න ඔබ වහන්සේගේ පැය පැමිණ තිබෙනවා. හලෙලූයා. උන්වහන්සේ කියන මෙන්න මේ පැය මම ඔබ වහන්සේට දෙනවා. හලෙලූයා. එදා ජේසුස් වහන්සේ කිව්වේ මොකද්ද? ඕගොල්ලෝ පැයක් යාඥා කරන්න. පැයක් දෙවියන් වහන්සේට කතා කරන්න. ඒ වගේම දැන් ජේසුස් වහන්සේත් කියනවා මෙන්න මේ පැය මම ඔබ වහන්සේට දෙනවා. මේක මොකද්ද මේ කරන්නේ? උන්වහන්සේ කියන දැන් ජේසුස් වහන්සේගේ යාඥාවයි මේ. ආමෙන්. ජේසුස් වහන්සේගේ යාඥාවත් අඩුම පැයක්. මිනිමම් පැයයි. අපි විනාඩි 2 විනාඩි 5 විනාඩි පැය භාගේ විනාඩි 45 වුණාට. ආමෙන්. නමස්කාරය පව විනාඩි 30කට වැඩි ඇදුනම පොඩ්ඩක් අමාරුයි අත් දෙක උස්සගෙන ඉන්න. පොඩ්ඩක් අමාරුයි හිටගෙන ඉන්නත් කකුල් ටිකක් වුණත් රිදෙනවා නේද? නමුත් උන්වහන්සේගේ යාඥාව වුණත් අනිවාර්යෙන් පැයයි. ආමෙන්. So here Jesus is saying the Lord, Father, the hour has come. Even at Gethsemane, right, if you can remember, Jesus was telling the disciples, can't you even stay awake at least 1 hour and pray with me? So 1 hour here and 1 hour there, right? So we can imagine, like, Jesus' timing starts with 1 hour, not the seconds and not the minutes. He expects us at least to pray for 1 hour.
Right? Because that's how his minimum timing begins. Right? For us, 1 hour is a big time, but Jesus is saying, no, at least even our flesh to be broken and our spirit to be connected with God, it will take at least 1 hour. Yeah, 1 hour of worship. So, ඊට පස්සේ උන්වහන්සේ මොකද කියන්නේ මේ ස්වර්ගයේ දසරස්වල පියාණන් වහන්සේ, so he's telling God, telling the Father that I'm ready now, I'm ready for your hour, and he prays. ඊට පස්සේ උන්වහන්සේ යාඥා කරන්න පටන් ගන්නනේ, ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට ඔහු විසින් සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස පුත්‍රයා ඔබ ගෞරවයට පමුණවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමිණෙව්ව මැනව. ආමේන්. උන්වහන්සේ මොකද්ද කියන්නේ? ඔබව ගෞරවයට පමුණවන පිණිස. ආමේන්. Hallelujah. නේ උන්වහන්සේ මොකද්ද කියන්නේ? මම මොකටද දැන් මැරෙන්න යන්නේ? මම මැරෙන්න යන්නේ මට සදාකාල ජීවනය ගන්න නෙමෙයි. මම මැරෙන්න යන්නේ ඔබ මැවූ සියල්ලන්ටනේ. ඔබගේ පුත්‍රයාට ඔබ දුන් සියල්ලන්ට නේ සදාකාල ජීවනය දෙන පිණිස ඔබ සියලු මනුෂ්‍යයන් කෙරෙහි ඔහුට බලය දුන් ලෙස. ආමේන්. ඒ කියන්නේ පියාණන් වහන්සේ ජේසුස් වහන්සේට බලයක් දීලා තියෙනවා, පවර් එකක් නේ. බලයක් දීලා තියෙනවා සියලු මනුෂ්‍යයන් කෙරෙහි. ඒතකොට සියලු මනුෂ්‍යයන් උදෙසා උන්වහන්සේට, කියන්නේ මේ උන්වහන්සේ කුරුසිය මැරෙන්න යන්නේ උන්වහන්සේට විතරක් සදාකාල ජීවනය ලබන්න නෙමෙයි. හalleluya. උන්වහන්සේට බලය දීලා තියෙනවා සියල්ලන් වෙනුවෙන්. ආමේන්. සියල්ලන් වෙනුවෙන් පූජා වෙලා සියල්ලන්ටම සදාකාල ජීවනය රැගෙන දෙන්න. ආමේන්. හalleluya. ඒ නිසා ඒ ලෙස පුත්‍රයා ඔබ ගෞරවයට පමුණවන පිණිස ඔබ පුත්‍රයා ගෞරවයට පැමුණෙව්ව මැනව. ආමේන්. මොකද කියන්නේ? ස්වාමිනී, ඔබේ පුතා විසින් නේ ඔබේ පුත්‍රයා විසින් ඔබව ගෞරවයට පමුණවන පිණිස ස්වාමිනී ඔබ වහන්සේ මාව ගෞරවයට පමුණුවන්න. Continuous. ආමේන්. මාව ගෞරවයට පැමිණෙන එක මෙහෙම කරද්දී වෙන්නේ නැහැ. ඒක process එකක්. ඒක ක්‍රියාවලියක්. ආමේන්. ගෞරවයට පැමිණීම ක්‍රියාවලියක්. ආමේන්. එක පාට මිනිස්සේ ගෞරවයට පැමිණෙන්නේ නැහැ. නේ ඕනෙම මිනිස්සේ ගෞරවයට පැමිණෙන්නේ කොහොමද? ඕනෙම මිනිස්සේ ගෞරවයට පැමිණෙන්නේ කාලයක් යනවා අනිවාර්යෙන්. කාලයක් යනවා. හalleluya. අගෞරවයට පැමිණෙන්නේ නම් විනාඩි දෙකක්. ආමේන්. හalleluya. ආමේන්. නේ ඕනෙම කෙනෙක්ට ආධිපත්‍යයක් ලබන්න පුළුවන්. ඕනෙම රජෙක් කරන්න පුළුවන්. ඕන කෙනෙක් රජෙක් කරලා ඔයාට ගෞරව කරන්න පුළුවන්. නමුත් එයා ගෞරවයට පැමිණෙන්න කාලයක් යනවා. හalleluya. ස්වාමීන් වහන්සේ කියනවා මාවත් ගෞරවයට පැමිණෙව්ව මැනව. උන්වහන්සේට තිබ්බ නැත්නම් කියන්නේ මාව ගෞරවයට පත් කළ මැනව. ගෞරවයට පත් කළ මැනව නම් ඒක එවෙලම වෙන්න තිබුණා. මේ කියන්නේ ගෞරවයට පැමිණෙව්ව මැනව. හalleluya. Amen. So he says that the second verse, yeah. And you have given him power over all flesh, that he should give eternal life to as many as you have given to him. Amen. As you have given him. Amen. Right. So Jesus is telling the Father, okay, now it seems like God has given him the power over all men, all people. So he's about to be sacrificed. He's about to give up his life, not only to bring himself the eternal life or the glory, but to bring eternal life to the many, to all of them. Right? And now he was given power. So he's the one who is holding power to bring eternal life to all people. Right? And then of course, he's saying, so that you may glorify, like I may glorify you, is it? Does it say like some goal of glorification? It says next verse. And this is life eternal, that they may know you, the only true God, and Jesus Christ, whom you have sent.
Yeah, it speaks about glory, so that that's I a good will be one. able. Yeah, I have glorified you on earth. I have finished the work which you have given me to do. amen. So the Son, Jesus is glorifying, has already glorified God now, because now is the end time. Like he's going to now go up to the heaven. He's about to be crucified, right? I have glorified you, right? And then you may make me become glorified. Make me become glorified. So it's a process. Glorification is a process, right? And he will come to that one point. හොඳයි. ඊළඟට කියනවා සදාකාල ජීවනය නම් මේය. ඔන්න සදාකාල ජීවනය නම් මේය. හොඳට ඉරක් ගහගන්න මේ පදේ. කවුරු හරි ඇහුවොත් සදාකාල ජීවනය නම් කුමක්ද? ආමෙන්. හලෙලූයා. සදාකාල ජීවනය නම් කුමක්ද කියලා කවුරු හරි ඇහුවොත් ඒකේ ඩෙෆිනිෂන් එක තමයි මේක. මොකක්ද ඒකේ? සදාකාල ජීවනය කියන්නේ එකම සැබෑ වූ දෙවියන් වහන්සේ වන ඔබ සහ ඔබ විසින් එවන ලද තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ඔවුන් විසින් ඇඳින ගැනීමය. හඳුන ගැනීම නෙමෙයි, ඇඳින ගැනීම. ආමෙන්. හලෙලූයා. Eternal life. මොකද සදාකාල ජීවනය කියන්නේ උන්වහන්සේ කියනවා ඔබ වහන්සේගේ පුත්‍රයාවයි ඔබවයි ඇඳින ගැනීම. ආමෙන්. ඇඳින ගැනීම තමයි සදාකාල ජීවනය කියන්නේ. හලෙලූයා. ආමේන්. අපි සදාකාල ජීවනය කියපු ගමන් අපි හැමදාම කියන්නේ මොකද්ද? අපි හැමදාම ජීවත් වෙන එක ගැන. නේද? නමුත් මෙතන කියනවා ජේසුස් වහන්සේ කියනවා මාවයි නේ මාවයි මගේ තාත්තවයි ඇඳින ගැනීම. ජේසුස් වහන්සේවයි පියාණන් වහන්සේවයි ඇඳින ගැනීම. So what is the verse 3? Yeah. Verse 3. And this is life eternal, that they may know you, the only true God, and Jesus Christ, whom you have sent. Yes. So that is the definition that Jesus gives for eternal life. Knowing Him, the Son, and knowing the Father. So when you say knowing means the intimacy. It's not just a knowing, I mean like, you're Rebecca, you're Luz, Rani, Sandhya, Diana, and Sally. නේ. අපි හඳුන ගැනීම කියන්නේ මොකක්ද? මෙයා තමයි ප්‍රියංකා කියන්නේ. මෙයා තමයි ලූස් කියන්නේ. අරයා තමයි ඩියානා කියන්නේ. මෙයා තමයි සන්ධ්‍යා කියන්නේ. නේ අපි දැන් අඳුරගෙන ඉන්නානේ. අපි සභාව ඇතුලේ හැමෝම වගේ අඳුරනවා. නමුත් හඳුන ගැනීම ඒක නෙමෙයි මෙතන ඇඳින ගැනීම කියන්නේ. ඇඳින ගැනීම කියන්නේ ඊට වැඩිය හුඟක් ලං වෙන දෙයක්. ඇතුළාන්තයෙන්. අපිට පුළුවන් දෙවියන් වහන්සේව ඇඳින ගන්න. ඒ වගේම අපිට මේ පොළවේ තව කෙනෙක්ව අපිට ඇඳින ගන්න පුළුවන්. අය වෙන කවුරුත්ම ඇඳින ගන්න බෑ. කවුද පොළවේ අපිට ඇඳින ගන්න පුළුවන් කෙනා? යක්ෂයා. ඈ? අනේ අම්මෝ එපා යක්ෂයාව ඇඳින ගන්න. So when you say intimate knowing, there are two people actually in heaven. We can know the Father with such an intimacy, right? Know the Father, I mean Jesus or God. We can know God with such an intimate extent. And there's another person on earth we can know that intimately. Who is that? Jesus in Poladin is Jesus. කවුද? යේසුස් වහන්සේ. ඔයාගේ ස්වාමි පුරුෂයා. ආමෙන්. ඔයා පිරිමි කෙනෙක් නම් ඔයාගේ බිරිඳ නම් ඔයාගේ ස්වාමි පුරුෂයා. හලෙලූයා. ඇයි ඔය දෙන්න එකතු වෙන්නේ? ඔය දෙන්නගේ එකතු වීම ඕගොල්ලන්ට හිතුණට එක මාංශයක් එකතු වීම කියලා නැහැ. ඔය දෙන්න ආත්මෙන් එකට බැඳිනවා. ඒකයි කියන්නේ දෙවියන් වහන්සේ විසින් එකතු කළ දේ මනුෂ්‍යයා විසින් වෙන් නොකරේවා. ඕගොල්ලන්ට හැමෝටම ඒක සාමාන්‍ය මාංශයක් විතර නමුත් නැහැ. මාංශයෙන් ඔයා එතනින් එහාට ගිය ගමන් ඔයා මොකද වෙන්නේ? අවශ්‍යාවක් වෙනවා. ආමෙන්. ඔයා ස්වාමි පුරුෂයා අතහැරලා වෙන පුරුෂයෙක් එක්ක ඔයා ගියපු ගමන් ඔයා කවද වෙන්නේ? අවශ්‍යාවක් වෙනවා. හලෙලූයා. ඇයි? ඔයා අර බැඳීම කඩාගෙන යන්නේ. ඒ බැඳීම කඩන්න බෑ දෙවියන් වහන්සේට. හලෙලූයා.
දෙවියන් වහන්සේ තුළ ඒ බැඳීම කඩන්න බෑ. ආමෙන්. මාංශයක් නෙමෙයි එක මාංශයක් වෙනවා. එක මාංශයකට තියෙන්නේ ආත්ම දෙකක් නෙමෙයි. එක මාංශයකට තියෙන එක ආත්මයයි. හලෙලූයා. ආමෙන්. ඒකයි උන්වහන්සේගේ ආශිර්වාදේ පවා වෙන් වුණාට පස්සේ භාගයට හම්බෙන්නේ. ඇයි උන්වහන්සේ මනුෂ්‍යයා මැවුසේක ස්ත්‍රියද පුරුෂයාද කොට මැවුසේක උන්වහන්සේ ස්ත්‍රියටයි පුරුෂයාටයි ආශිර්වාද කළසේක. ආමෙන්. උන්වහන්සේ ආදමුයි ඒවවයි දෙන්නම තියලා තමයි ආශිර්වාද කරන්නේ. එක මාංශයක් වුණාට පස්සේ. හලෙලූයා. ඔය දෙන්න වෙන් වුණාම උන්වහන්සේ ආශිර්වාද කරන්නේ පවුලකට. ඔය දෙන්න වෙන් වුණා කියන්නේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය ලැබෙන්නේ වාගෙට. ආමෙන්. හලෙලූයා. ඔයා කසාද බැන්දට පස්සේ ඔයා එයත් එක්ක එක්කෙනෙක් බවට පත් වෙනවා. හලෙලූයා. එතකොට උන්වහන්සේගේ ආශිර්වාදය ලබන්න හැටියට. එතකොට ඒ ඇඳින ගැනීම ඔයා ආත්මයෙන් සම්බන්ධ වෙන්නේ. ආත්මෙන් සම්බන්ධ වෙන්නේ. ඒ ආත්මික සම්බන්ධකම වාගේම තමයි දෙවියන් වහන්සේ එක්ක සම්බන්ධකම. දෙවියන් වහන්සේව අපි ආත්මෙන් සම්බන්ධ වෙන නොම නමස්කාර කරව ආත්මෙන් සැබෑකමනුත් උන්වහන්සේව නමස්කාර කරව. ආමෙන්. හලෙලූයා. උන්වහන්සේට ආත්මෙන් අපි බැඳෙන්නේ ඔබේ ස්වාමි පුරුෂයාට ඔබ බිරිඳවට බැඳෙනවා වාගේ. ආමෙන්. එතකොට ඒක ආත්මයත් එක්ක වෙන බැඳීමක්. හලෙලූයා. එතකොට තමයි අරයා අදන්නවනේ ඔයගොල්ලෝ කසාද බැඳ දවසේ අරයා පොඩ්ඩක් මූඩ් අවුට් වුණ ගමන් ඔයා දන්නවනේ. නේ? අර පුංචි ඔෆ්සෙට් එකක් ගියම ඔයා දන්නවනේ මොකක් හරි අවුලක් කියලා මේ පුතේ කරද කරන්න එපා තාත්තට ගිහිල්ලා අද නම් චුට්ටක් මූඩ් අවුට් වගේ උඹටත් ගුටි කන්න එන්නේ මටත් ගුටි ඕනේ. එන පැත්තට වෙලා හිටපන්. හලෙලූයා. ඒ නිසා මේ බැඳීම ආමෙන් මේ බැඳීමට තමයි කියන්නේ ඇඳින ගැනීම. හලෙලූයා. එතකොට අපි වචන වලින් නෙමෙයි අඳුනගන්නේ මනසෙක්. එයාගේ හැඟීම් අපිට තේරෙන්න ගන්නවා. හලෙලූයා. එයාගේ හැඟීම් අපිට තේරෙනවා. එයාගේ දුකට අපි සංවේදී වෙනවා. එයාගේ සතුටට අපි සංවේදී වෙනවා. එයාගේ ප්‍රීතියට අපි සංවේදී වෙනවා. එයාගේ සමාදානයට අපි සංවේදී වෙනවා. හලෙලූයා. ආමෙන්. එතකොට පියාණන් වහන්සේවයි ජේසුස් වහන්සේවයි අපි දන්නවා කියන්නේ ජේසුස් වහන්සේගේ දුක අපිට දැනෙන්න යනවා. ජේසුස් වහන්සේගේ වේදනාව අපිට දැනෙන්න යනවා. උන්වහන්සේගේ සතුටට සමාදානයේ ප්‍රීතිය උන්වහන්සේට අපි ගොඩාක් සංවේදී වෙන්න යනවා. ආමෙන්. ඒක තමයි ඇඳින ගැනීම කියන්නේ. උන්වහන්සේ මාවයි වෙන් කරන්න බැරි තරම් අපි දෙගොල්ල එක්කෙනෙක් බවට පත් වෙනවා. හලෙලූයා. උන්වහන්සේ කියන්නේ නේ උන්වහන්සේගේ ස්වරූපයටම වූසේක. එතන උන්වහන්සේ අපි උන්වහන්සේගේ ස්වරූපයට මැවුවා කියන්නේ උන්වහන්සේට අපිව වෙන් කරලා තක පේර ගන්න බැරි තරම්. නේ? හලෙලූයා. උන්වහන්සේ අපි මොකක් හරි වරදක් කරලා උන්වහන්සේ අල්ල ගන්නම් කොදරානිව කියලා දුවගෙන එද්දි උන්වහන්සේ එක පාට ඔයා මොකද කරන්නේ? අටක් ගාලා පසුතැවිලි වෙලා අටක් ගාලා වැරද්ද හරි ගස්ස ගන්නවා. එතකොට දෙවියන් වහන්සේ කොයිතරම් උදහස් වෙලා ඔයාට ෂොට් එක දෙන්නත් ආවත් දෙවියන් වහන්සේ වාදියා බලපුවම මම දැන් පේන්නේ කාවද? දැන් ඔය ජේසුස් වහන්සේගෙන් සමාවරන් දෙන්න දැන් උන්වහන්සේට පේන්නේ උන්වහන්සේමයි. හලෙලූයා. උන්වහන්සේට ඔයාම නෙමෙයි උන්වහන්සේමයි පේන්නේ. මොකද උන්වහන්සේගේ ස්වරූපයටයි අපිව මැව්වේ. ආමෙන්. හලෙලූයා. එතකොට අපි ඇවිල්ලා උන්වහන්සේව මොකක්ද වෙන්නේ රිෆ්ලෙක්ට් කරන්න අවශ්‍යයි. what is reflection? උන්වහන්සේගේ ස්වරූපය අපි තුලින් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ ප්‍රේමය අප තුලින් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. උන්වහන්සේගේ ගති පැවතුම් අප තුලින් ප්‍රකාශ වෙන්න අවශ්‍යයි. හලෙලූයා. උන්වහන්සේ සමග එතකොට තමයි අපිට පුළුවන් උන්වහන්සේ අපිව අරගෙන යන තැනට අපිට යන්න පුළුවන්. මොකද උන්වහන්සේත් ගැන එක්ක අපි ඒ තරම් සංවේදීතාවයකට ඇවිල්ලා ඉන්නවා. මොකද අපි ආත්මෙන් උන්වහන්සේ එක්ක දැන් බැඳිලා ඉන්නවා. හලෙලූයා. අපි ආත්මෙන් වෙන් වෙලා හිටිය කාලයක් දැන් අපි උන්වහන්සේ එක්ක ආත්මෙන් බැඳෙනවා. එතකොට දෙවියන් වහන්සේ කියන්නේ එදත් අද සදාකාලයට එක ලෙස සිටිනා වූ දෙවියන් වහන්සේ උන්වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ එක්ක බැඳුනම අපිත් ඔටෝ සදාකාලික බවට පත් වෙන්න. අපිව මරන්න බෑ කාටවත්. ඒකයි සදාකාලික ජීවනය කියන්නේ. Amen. So knowing God intimately it's same as a wife and a husband's relationship, because
husband and wife only, they get to know each other that intimately. Nobody else. That's why if the wife or the husband goes out of that relationship and get together with another man or a woman, that becomes what? Adultery. Yeah, because that connection, when two become one, it becomes a one flesh. And man and woman he made in his image. Hallelujah. And then he blessed Adam and Eve. He did not make Adam and then bless him. He made both Adam and Eve and then blessed them. So when his blessings will be also divided if you are separated. Hallelujah. Right? So like that intimate relationship, that means what? How? Okay, only wife and husband know each other that intimately. They are sensitive about each other. Even though the words are not spoken, they know the minute the lady is upset, the wife is upset. When the husband is upset, the minute the wife knows. How? Because that spiritual connection, they become one in one spirit. Hallelujah. So just likewise, we have to get connected with God spiritually. Our spirit has to be connected with His, right? And then we have to be sensitive about Him. Whenever He feels bad, we should feel bad. Whenever He feels saddened, we have to feel that sadness. Whenever He's at peace, we'll be at peace. Whenever He's rejoiced, we'll be rejoicing. Right? So therefore, that eternal life means, because God is eternal, as soon as we connected back to Him that intimately, our spirit connected with His spirit, and then since He's living eternally, and we're going to live in eternally as well, and we can, no death can hold us back. Right? So that's the connection. That's the definition of eternal life. It doesn't mean that He's going to give you eternal life like some tablet that you have it and then you're eternal now. No, it's just your connection with God is going to make you live forever. Amen. ඔගලගේ mic off කරන්න. ඔබ මට කරන්ට දුන් වැඩ මම තීන්දුව කර පොළවේදී ඔබ ගෞරවයට පැමිණවීමි. මොකද කියන්නේ? ඔබේ වැඩේ මම කරලා ඉවර කරලා මේ තීන්දුව කරා. තීන්දුව කරා කියන්නේ මොකක්ද? හරි දැන් මේක තීන්දුවකට පැමිණලා තියෙනවා. තීන්දුව කරා කියන්නේ ඇයි? යූදස්ට උනත් ජේසුස් වහන්සේ එදා අන්තිම රාත්‍රී භෝජනයේ වෙද්දී කිව්වා ගිහිල්ලා මොකද්ද? නුඹ කරන වැඩේ ගිහිල්ලා ඉක්මනට කරන්න කියලා. ආමෙන්. ඒකට උන්වහන්සේ සපෝට් එක දුන්නා. උන්වහන්සේ කැමැත්තෙන් ඒකට ඉඩ දුන්නා. එදා ගෙත්සෙමනේදී පවා උන්වහන්සේ කියනවා ස්වාමිනී මගේ මාංශය දුර්වලයි නමුත් මගේ ආත්මය කැමැතියි. Hallelujah. And he says, I've already done the work that you have assigned me to do on earth. So he at the Last Supper also, he tells Judas, he was about to go out and betray him, and he says, okay, whatever you're planning to do, just do it quick. Yeah. So he was allowing, and he was giving permission to even to do what the betrayal act also. That's the will of God, and he got them to do it. දැන් පියාණෙනි ලෝකයේ තිබෙන්නට පළමුවෙන් ඔබ වෙත මට තිබුණ මහිමෙන් ඔබ වෙත මා ගෞරවයට පැමිණුව මැනව. ලෝකයේ තිබෙන්නට පළමුවෙන් මොකද්ද? ලෝකයේ තිබෙන්නට පළමුවෙන්. ඒ කියන්නේ ලෝකයේ මවන්ට ප්‍රථමයෙන් ඔබ වහන්සේ මට දුන්න ගෞරවය නේ මට තිබුණ මහිමෙන්. ඒ කියන්නේ මොකද්ද මට තිබුණ මහිමය කියන්නේ? උන්වහන්සේ ස්වර්ගයේ දෙවියන් වහන්සේක හිටියව නේද? නේ එපිස පොතේ 4 වෙනි පරිච්ඡේදය අපි එදාත් පළවෙනි පරිච්ඡේදය 4 අපි කතා කරා උන්වහන්සේනේ අපිට ආශිර්වාද කරා කිව්ව මොකද්ද? ලෝකයට ප්‍රථමයෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මැවීම. හල්ලුයි ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මවල ඉවරයි උන්වහන්සේ. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අවුරුදු 2021කට කාලින් ආවාට උන්වහන්සේ ගැන දෙවියන් වහන්සේ ප්ලෑන් කරලා තිබුණේ, දෙවියන් වහන්සේ සැලසුම් කරලා තිබුණේ ලෝකයේ මවන්ටත් ප්‍රථමයෙන්. Hallelujah. එතකොට එයා තමයි අපේ පළවෙනි අපේ වැඩිමහා සහෝදරයා ආදම් නෙමෙයි. Hallelujah. ආදම් ආවේ දෙවනියා. Hallelujah. නමුත් අපේ වැඩිමහා සහෝදරයා වෙන්නේ ජේසුස් වහන්සේ. Right? උන්වහන්සේව ලෝකේ මවන්ට ප්‍රථමයෙන් මවල හමාරයි.
එතන උන්වහන්සේ කියනවා ලෝකේ මවන්ට ප්‍රථමයෙන් මට තිබුණ මහිමේ මොකද්ද? ස්වර්ගයේ මට තිබුණ මහිමේ. ස්වර්ගයේ මට තිබුණ මහිමෙන් මාව ගෞරවයට පමුණවන්න. හලෙලූයා. ගෞරවයට පමුණවන්න කියන්නේ මේ කුරුසිය ගැනද කියන්නේ? නේ කුරුසියේදී මම අගෞරවයට පත් වෙනවා. නමුත් ඔබ වහන්සේ මාව ගෞරවයට පමුණවන්න. කුරුසියේ ඉඳලා තමයි ගෞරවයට පැමිණෙන්න යන්නේ උන්වහන්සේ. බිඳුවේ ඉඳලා තමයි උන්වහන්සේ ගෞරවය. ඒ ස්වර්ගීක ගෞරවය කියන තැන උච්චම ස්ථානෙට ඕනෑම මිනිසෙක් මහිමයට පත් වෙනවද? ඕන මිනිසෙක් ගෞරවයට පැමිණෙනවද? ඒ ලබන්න තිබෙන උපරිම ගෞරවය, ලබන්න තිබෙන උපරිම මහිමය ඕනෑම මිනිසෙක් ලබන්න යන්නේ ස්වර්ගෙදී. ආමෙන්. ඒ මහිමයට, ඒ ගෞරවයට ඔබ වහන්සේ මාවත් රැගෙන යන්න. Amen. Verse 5. And now, O Father, glorify me with your own self, with the glory which I have with you before the world has. Yeah. So we also know for a fact that Jesus, even though he had come like 2021, like years ago, right? But he was created first, before even the foundations of the world. Even the Ephesians, the Paul says so, right? So Jesus had always been there. It's just like he came to earth quite later, right? And he was in heaven, glorified with God. And then after, like before this 21 years ago, he had to come here and like sacrifice himself for our things, right? And now he's saying, now that glory, okay, that glory, is he going to receive like at the cross? No, he's going to let it have it after the cross. That's why he said, like, it's a honor, like, you know, having an honor or having a glory is like a process. So glorification is a process, right? So from the cross to the heaven. So that process, like, you know, from zero to glory, right? So for any person, any human being, for the maximum honor, the maximum glory that any human being, any mankind can obtain, it's in heaven. Like not even that is higher than whatever the great glory that you can receive on earth, right? So he's telling God, he's pleading him and he's praying to him that you may bring me that glory after this, because I have already finished your task on earth and I'll be finishing the last task in a hour of time. ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කළමි. ඔව්හු ඔබ සන්තක වූවෝය. ඔබ ඔවුන් මට දුන්සේක. ඔව්හු ඔබගේ වචනය රක්ෂා කළෝය. ආමෙන්. මොකද කියන්නේ? ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්ට ඔබගේ නාමය ප්‍රකාශ කළමි. උන්වහන්සේ කියන මං කරපු දේවල්, උන්වහන්සේ කරපු දේවල් මොනවාද? ඔබ ලෝකයෙන් මට දුන් මනුෂ්‍යයන්. ඔයා මේ දෙවියන් වහන්සේ කියන්නේ දෙවියන් වහන්සේ තමයි ලෝකයෙන් මනුෂ්‍යයන්ව තෝරලා අප වෙතට රැගෙන එන්නේ. ආමෙන්. අපිත් දන්නවා සභාව වෙතට උනන්නේ නුඹලා මා තෝරා ගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. හලෙලූයා. ඒතර උන්වහන්සේ අපට දුන් දෙවියන් ජේසුස් වහන්සේ කියන දෙවියන් වහන්සේ ඔබ වහන්සේ පියාණන් ඔබ වහන්සේ මට තෝරා දුන්න මනුෂ්‍යයෝ මා වෙතට රැගෙන ආ මනුෂ්‍යයන්ට මම ඔබ වහන්සේගේ නාමය ප්‍රකාශ කළෙමි. ආමෙන්. ඔබේ නාමය ගැන මම කියලා දුන්නා. ඔබේ නාමය ගැන කියලා දුන්නා කියන්නේ මොකද්ද? ඔබේ ගෞරවය ගැන කියලා දුන්නා. ඔබේ මහාන්තත්කම කියලා. නේ අපි නම කියන්නේ ඒකනේ. මේ අපේ මොනවා නැතත් මේ පාපේ පවුලේ නම ආරක්ෂා කරගන්න ඕනේ. නේ අර කියනවා මේ නම් අපේ නම කැත වෙනවානේ දරුවෝ ඔම කරන්න යන්න හොඳ නෑ නේ ඔය තන ඉතින් නේද තන ගිහිල්ලා නම කැත කරගන්න දේවල් කරන ඒ වගේනේ නම කියන්නේ අපේ ගෞරවයනේ. හලෙලූයා. ඒතර අපි හැම කෙනෙක්ගේම නම කියන පමණින් දැන් ප්‍රියංකා කියලා කලුතර ගිහිල්ලා කලුතර මතුගමද? මතුගම ගිහිල්ලා ප්‍රියංකා කියලා කියපු ගමන් ප්‍රියංකාව දන්නවද කියලා බලමු. නේ ඒ තියෙන අපි නම කියද්දිම යම් පුද්ගලයන්ට තියෙන ගෞරවයක් නේ. ඒතර ඒ ගෞරවය එතකොට මෙතන කියන්නේ මොකද්ද? මම ඔබේ නාමය ඔබ වහන්සේගේ නාමය ප්‍රකාශ කළමි. මම ඔබ වහන්සේගේ ගෞරවය ඔබේ නාමයට නේ ඔබේ නාමයට අවශ්‍ය ගෞරවය ප්‍රකාශ කළා කියන්නේ මොනවද? කියලා දුන්නා කියන එකද? නෑ ප්‍රකාශ කළා කියන්නේ අපි තුලින් ජේසුස් වහන්සේ ප්‍රකාශ වෙනවා කියන්නේ මොකද්ද? අපේ ක්‍රියාවෙන්.
ආමෙන්. ඔබේ නාමය ඔබේ ගෞරවය මා තුළින් මම ප්‍රකාශ කළා. මම හාස්කම් කරා. මම මළුන් නැගිට්ටෙව්වා. මම අයයට මේ දේශනා කරා. ඉගෙනුවා හැම දෙයක්ම කරා. මගේ හැම ක්‍රියාවකින්ම ඔබේ නාමය ප්‍රකාශ වුණා. ආමෙන්. ඔහු ඔබ සන්තක වූවෝය. මම ඒ ප්‍රකාශ කරපු නිසා ඒ අය ඔබ සන්තක වූවෝය. ඒ කියන්නේ ඔබට අයිති සෙනගක් බවට පත් වුණා. තවත් යක්ෂයාට අයිති සෙනගක් නෙමෙයි. නමුත් ඔබ වහන්සේට අයිති සෙනගක් බවට පත් වුණා. ඔබ ඔවුන් මට දුන්සේක. ඔහු ඔබගේ වචනය ආරක්ෂා කළෝය. ඔබ වහන්සේ තමයි ඒ අයව මට දුන්නේ. ආමෙන්. දෙවියන් වහන්සේ අප වෙතට මනුෂ්‍යයන් අපට වටාවම ඉන්නව මනුෂ්‍යයෝ අපි වෙත ඉන්නව මනුෂ්‍ය හැම කෙනෙක්ම අපි හම්බ කරගත්ත අය නෙමෙයි. උන්වහන්සේ අපිට රැගෙන එන මනුෂ්‍යයෝ. අපි කියපුනේ අපි පොඩ්ඩක් නැත්තම් සුභාරංචියක් දුන්න ගමන් අපි කියන්නේ මොකද්ද? මමනේ ආව සභාවට අරන් ආවේ. මන්නේ ආ සුභාරංචිය දුන්නේ අපේ. දැන් ඉතින් එහෙම වුණොත් ඒ මොකද දන්න දෙන්නේ? ඔයා අනේ අපායට ගියොත් එහෙම මේ මිනිහටත් අපාය යන්න වෙනවා. අයියෝ අනගෙනත් තියෙන්නේ. ඔයා විශ්වාස කරලා නැවිලා තියෙන දෙවියන් වහන්සේ විශ්වාස කරලා නෙමෙයි. ආමෙන්. නෑ. ඔයාට සුභාරංචිය කියන්න පවා ඔයාට සභාවට අරන් එන්න පවා මිනිස්සෙක්ව නේ අරන් එන්න පවා මඟ පෙන්වන්නේ ඒ මිනිස්යව දෙන්නේ ඔයාට දෙවියන් වහන්සේ. හලෙලූයා. ඔයා හම්බ කරගන්න දෙයක් නෙමෙයි. ඒකේ ක්‍රෙඩිට් එකත් ඔයා ගන්න යන්න එපා. ඒක මොන ක්‍රෙඩිට් එක වුණත් අයිති දෙවියන් වහන්සේටයි. හලෙලූයා. ආමෙන්. මම ඔයගොල්ලන්ව බෞතිස්ම කරා කියලා මම කරන්නේ දෙවියන් වහන්සේ මට දුන්න රාජකාරිය. මම බෞතිස්ම කරා කියලා මට ඔයාව අයිති වෙන්නේ නැහැ. හලෙලූයා. මම ඇවිල්ලා දෙවනි අර පාස්ටර් කෙන්ස්ලි කියනවා මම දෙවනි මනමාලයා වගේ. හලෙලූයා. ආමෙන්. මම දෙවියන් වහන්සේට සෙනග එකතු කරනවා මිස මම මාර්ගයේ වටේට එකතු කරනවා නෙමෙයි. හලෙලූයා. ඒ නිසා තමයි මට කොහොමත් කවුරු බාම් දාලා ගියත් කවුරු හරි සේවයක් කරගෙන ඉන්නවා නම් කවුරු හරි ආඥාවක් හරි කරනවා නම් එහෙනම් මට ඇත්තටම කිසිම දුකක් නැහැ. මාව දාලා ගියා කියලා මට කවුරු මාව දාලා ගියත් මට දුකක් නැහැ. ඒ දෙවියන් වහන්සේව දාලා යන්නේ නැත්නම්. හලෙලූයා. ආමෙන්. මොකද දෙවියන් වහන්සේ මම දන්නවා මේ ඕනෙම කෙනෙක් කොතන ගියත් මොකක් හරි ආඥාවක් කරනවා. ආයි පන්සල් යන්නේ නැහැ. ආමෙන්. ආයි පන්සල් ගියොත් ආය වෙන ආගම අතෑරියොත් අන්න එදාට මට දුකයි. එදාට මගේ අතේ ලේ තියෙනවා. එදාට මම දෙවියන් වහන්සේ අභිමුඛයේ මම අනිවාර්යෙන් පසුතැවිලි වෙනවා. හලෙලූයා. මොකද මං වරද්ද ගත්තා. ආමෙන්. නමුත් ගිහිල්ලා මොකක් හරි ආඥාවක් කරනවා නම් මොනවා හරි විදිහකට ස්වාමීන් වහන්සේව නමස්කාර කරගෙන ඉන්නවා නම් ඒකට මට දුකක් නැහැ. ආමෙන්. මොකද මේ කිසිම කෙනෙක් මට හම්බ කරගන්න නෙමෙයි මං ආවේ. හලෙලූයා. මම ආවේ දෙවියන් වහන්සේට හම්බ කරලා දෙන්න මිසක්. හලෙලූයා. අපි කොයිතරම් කාලය වැය කරත් අපි කොයි විදිහට එයත් එක්ක ජීවත් වුණත් ඒ අය ඔක්කොමලම අයිති දෙවියන් වහන්සේටයි. අපිත් එක කොච්චර මිනිස්සු ගැවසුණත් ඒ කවුරුත් ඔයාට අයිති නෑ. ඒ කවුරුත් මට අයිති නෑ. ඒ හැමෝම අයිති කාටද? දෙවියන් වහන්සේටයි. හලෙලූයා. ඒ නිසා ඒ අය කොහෙ ගියත් මොනවා කරත් හලෙලූයා. ඒ අය දෙවියන් වහන්සේ තුල නම් දේව රාජ්‍ය කොහෙ ගියත් හලෙලූයා අපිට ප්‍රශ්නයක් වෙන්න විදිහක් නෑ. ආමෙන්. හලෙලූයා. Okay, verse ඔහු ඔබගේ වචනේ ආරක්ෂා කළේ කියන්නේ ඒකයි. ඔබේ වචනේ ආරක්ෂා කළේ. ඒ කියන්නේ උන්වහන්සේගේ වචනය ආරක්ෂා කරගත්තා. ඔබ වහන්සේගේ ආඥාවන් ආරක්ෂා කරගත්තා. ඔබේ පිළිවෙත ආරක්ෂා කරගත්තා. ඔබේ මොනවාද ප්‍රතිපත්ති මේ අය ආරක්ෂා කරගන්නවා. හලෙලූයා. එතකොට ඒ දේ තමයි වෙන්න අවශ්‍ය. හලෙලූයා. Verse 6. I have revealed you to those whom you gave me out of the world. They were yours and you gave them to me and they have obeyed your word. Yeah. So the people who come to you are being sent by God. Right? It doesn't mean that whenever even we preach the gospel and we bring a person to the church, it doesn't mean that, I brought her to the church. Now she's giving me all the looks and all that. She has bypassed me and gone. It's not sometimes we tend to take an ownership over a person who we told them the gospel and brought them to church. Right? Actually, God leads us to meet those people so that we could bring them
to God, right? And even he's saying, like, those are the people that you have given to me. So they don't even belong to me. Like, they're your people, and they have become your people because I've spoken about your word. I have revealed your name to them. Right? I have revealed your name to them. Doesn't mean that I spoke about your name, that your name is like Rebecca David. No, like, I told my people about your name. That means I tell, okay, you are like Yehovah Jireh, you are like Yehovah Rapha, and like, all these names and all that. No, it doesn't mean like, name carries honor, right? We tell, okay, don't tarnish our name. Right? Don't do anything like, that give us a bad name to the family and all that, because like name carries always an honor and some respect, right? So he was revealing, in the sense, he was not just speaking about God's name, he was actually doing things. He was revealing, like he himself, like, he was revealing God through him. Right? All the deeds that he was doing, all the miracles that he was performing, and even the teachings of people saw God through him, right? So therefore that honor was brought to God. So, but somehow the people, that's how these people became your people, not mine, because you are the one who was revealed through me, right? So I want these people over to you, not to me. So they belong to you, not to me. And even though, like, if someone comes to the church, yeah, they don't belong to me. Even though I'm a pastor, they don't belong to me. They belong to God. So even that's why, like, whenever they're leaving, so I'm not in such pain if they are going there and, like, doing some prayers and, like, getting connected with God somehow, right? If they are leaving here and going back to their old life or going back to the old styles of worship, now that's the problem then. So then we have to bring them back somehow, because it shouldn't happen. They can't go away from God even though they go out of this church. Hallelujah. So everyone belongs to God and not to the pastor, or like not to the person who actually preached the gospel to them. Right? Okay. ඔබ මට දුන් සියල්ලම ඔබගෙන් පැමුණුන බව ඔවුහු දැන් දනිති. ආමෙන්. ඔබ දුන් සියල්ල ඔබගෙන් පැමුණුන බව දැන් ඔහු දනිති. ඒ කියන්නේ මොකද්ද? ජේසුස් වහන්සේ පවා කිසිම ගෞරවයක්, කිසිම මහිමයක් උන්වහන්සේට තියාගන්න නැතුව උන්වහන්සේ දෙවියන් වහන්සේට මුළු මහිමය, මුළුම ගෞරවය දුන්නා. ආමෙන්. එතකොට අපි කවුද ගෞරවයක් ගන්න? එතකොට අපි කවුද මහිමයක් ගන්න? ජේසුස් වහන්සේත් ඒක ගත්තේ නැත්තම්. ආමෙන්. ඒ නිසා මම ඔබ වහන්සේට ගෞරවය දුන්න නිසා, මම ඔබ වහන්සේට මහිමය සෙව් නිසා, දැන් ඔන්න ඒ අය දන්නවා මොකද්ද? ඒ මම නෙමෙයි කරේ, ඒ ඔබ වහන්සේ කරේ. ඒක පැමුණනේ පියාණනි ඔබ වහන්සේගෙන් බව ඒ අය දන්නවා. ඒ ඔබ වහන්සේ බව ඒ අය දන්නවා. සුව කරන්න අවශ්‍යතාවය තිබුණේ ඔබ වහන්සේට බව දැන් ඒ අය දන්නවා. ඒ අය යක්ෂාත් වලින් නිදහස් කරන්න අවශ්‍යකම තිබුණේ ඔබ වහන්සේට බව ඒ අය දන්නවා. හලෙලූයා. ආමෙන්. ඒ වගේම මරණයෙන් පවා නැගිටවන්න. හලෙලූයා. ඇවිද්දවන්න. පෙනීම දෙන්න. ඒ හැම දෙයක්ම පවා ඒ වගේම ඔබ වහන්සේගේ ප්‍රේමය අය දැක්කා. මේ ප්‍රේමය පැමුණුනේ මගින් නෙමෙයි, මේ ප්‍රේමය පැමුණුනේ ඔබ වහන්සේගෙන් බව ඒ අය දැනගත්තා. ඒ අය දැකගත්තා. ආමෙන්. Verse 7. Now they know that everything you have given me comes from you. So he was even, that means he was giving all the glory and honor to God. Even Jesus did not take any honor or glory to himself, even though he was the one who was performing all the miracles and all the wonders. Right? So like then who are we to even take a little bit of honor or a little bit of glory in that context? Right? So he was giving all that because like even though then the people got to know that it was God's doing. Like to heal them, to give them sight, to get them to walk again, to give them the good health, and give them get them to be awakened from the dead, and everything. They knew that God wanted that to happen, right? And they felt the love
that they never felt about God through Jesus Christ. So they got to know that God is the loving Father. Right? That all got to know. මක්නිසාද ඔබ මට දුන් වචන මම ඔවුන්ට දුනිමි ඔහු ඒවා පිළිගෙන මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන ඔබ මා එව් බව විශ්වාස කළෝය. හලෙලූයා. ඔබ මට දුන් වචන තමයි මම ඔවුන්ට දුන්නේ. උන්වහන්සේ කියනනේ තැන් කීපයකම උන්වහන්සේ ජේසුස් වහන්සේ කතා කරලා කිව්වා මමම උපදවා කතා නොකරමි. හලෙලූයා. උන්වහන්සේ කතා කරන්නේ පියාණන් වහන්සේ උන්වහන්සේට කියන දේ. නේද? අපිටත් අපි එක කොරින්ති පොතෙත් ඉගෙන ගත්ත මනුෂ්‍යයාගේ ප්‍රඥාවක් නේ පෞල්තුමා කියනවා මම බයනුත් වෙවුලමනුත් මම උගන්වනවා. උගන්නද්දී. ඇයි මට බයයි මගේ ප්‍රඥාවෙන් මං උගන්නයි කියලා. මොකද මට ඕනේ ආත්මයන්න් වහන්සේ තුල උගන්නන්නයි. හලෙලූයා. මොකද හැම ඉගැන්වීමක්ම හැම දෙයක්ම පියාණන් වහන්සේ කෙරෙන් පැමිණෙන්න අවශ්‍යයි. හලෙලූයා. ඒක වෙන්නේ ආත්මයන්න් වහන්සේ තුල. ඒකයි උන්වහන්සේ කිව්වේ ඔබ මෝඩෙක් නම් මේක වඩා හොඳයි. ඔබ අඥානෙක් නම් මේක වඩා හොඳයි. එතකොට ඔබ තුල කිසිම දෙයක් නැහැ. ඔබ හිස්. එතකොට ආත්මයන්න් වහන්සේ කියන දේ අර ආත්මයන්න් වහන්සේගේ ප්‍රඥාව අර ඔබ දන්න දෙයක් නැහැ. එතකොට ඔයාට පුළුවන් නිදහසේ. ආමේන්. ඔයාට පුළුවන් නිදහසේ ස්වාමීන් වහන්සේගේ වචනේ උගන්වන්න. ආමේන්. හලෙලූයා. එතකොට උන්වහන්සේ කියන ඔබ දුන්න මම මකින් උපදවා කතා නොකරමි. මම උගන්වන්නේ පියාණනි ඔබ වහන්සේගේ වචන ඔබ වහන්සේ දුන්න දේ මම එයාට දුන්නා. ඒ අය ඒක පිළිගත්තා. ආමේන්. පියාණන් වහන්සේගෙන් දෙවියන් වහන්සේගෙන් පැමිණෙන වචන ඕනෙම කෙනෙක් පිළිගන්නවා. හලෙලූයා. එයාට නොපිළිගෙන ඉන්න අමාරුයි. මොකද දෙවියන් වහන්සේගේ වචන නිසා. හලෙලූයා. එළිය වේවයි කී කල එළිය විය. ආමේන්. හලෙලූයා. එතකොට අපිත් උන්වහන්සේගේ මැවිල්ල නිසා උන්වහන්සේගේ වචනේ පවා අපට ප්‍රකාශ වෙද්දී ආමේන්. අපේ කැඩෙන්න ඕන තැන් කැඩෙලා. නේ අපේ ගැලවෙන්න ඕන තැන් ගැවලින් ගැලවිලා ඒ වචනේ පිළිගන්න තැනකට අපි කොච්චර ගලක් වාගේ හදවතක් තිබුණත් ඒ ගල චුට්ට හරි ඒ වචනේ වැදිලා කැඩිලා යනවා. ආමේ. කටු අකුලක් තිබුණා නම් ඒ කටු උනත් සුද්ධ වෙලා යනවා දවසක. ආමේ. හලෙලූයා. වෙනස් වෙනවා. හලෙලූයා. දෙවියන් වහන්සේගේ වචනේ තුලින් තමයි මිනිස්සයා වෙනස් වෙන්න පටන් ගන්නේ. අපේ වචනේ තුලින් නෙමෙයි. නේ? එහෙමනම් ඉතින් අම්මලා තාත්තලා හදන්න බැරි පුත්තු කෙනාලා දෙවියන් වහන්සේ හදනවා නේ. හලෙලූයා. ඒ කොච්චර අපි කියන දේ අපි කොච්චර අපේ ප්‍රඥාවෙන් අපි මිනිස්සෙක්ට තේරුම් කරන්න ගියාට ඒක තේරුම් ගන්නේ නැහැ. ඒක වැඩක් වෙන්න යන්නේ නැහැ. නමුත් දෙවියන් වහන්සේගේ වචනයත් එක්ක තේරුම් ගනිද්දී එතන බරක් තියෙනවා, එතන බලයක් තියෙනවා, එතන උන්වහන්සේගේ ආලේපය ක්‍රියා කරනවා. හලෙලූයා. එනිසා උන්වහන්සේ එළිය වේවයි කී කලේ එළිය වුණා නම් එදා ඒ මහා අන්ධකාරයේ මැද. ආමේන්. හලෙලූයා. අපි දැන් උන්වහන්සේ තුළ යම් දුරක් ඇවිල්ලා අපි එතරම් අන්ධකාරයක දැන් නැහැ. නේ සමහර ඩිම් ලයිට් එකේ වෙන්න පුළුවන්. හලෙලූයා. නැත්නම් එක කකුලක් මේ අන්ධකාරයේ එක කකුලක් ලාලෝකේ වෙන්න පුළුවන්. ඒතකොට අර කකුල පොඩ්ඩක් අඟලක් හරි මෙහාට කරගන්න පුළුවන් තල්ලුවක් උන්වහන්සේ දෙනවා. දැන් අද කවුරු නේ අදත් කිව්වේ නේ උන්වහන්සේ මට යන්න හිතුණා යන්න ගියා නමුත් උන්වහන්සේ මාව බලෙන් තියාගත්. හලෙලූයා. ආමේන්. උන්වහන්සේගේ ප්‍රේමයෙන් උන්වහන්සේගේ කරුණාවෙන් උන්වහන්සේට පුළුවන් නම් අප්‍රිකාවේ තූත්තු කුඩියේ ඉඳලා හරි අපිව සභාවට ඇදගෙන එන්න. ආමේන්. හලෙලූයා. නේ උන්වහන්සේගේ ප්‍රේමයෙන්ම උන්වහන්සේගේ ඒ වචනේ බලයෙන්ම උන්වහන්සේට පුළුවන් ඕනෙම කෙනෙකුගේ ජීවිතයක් වෙනස් කරන්න. හලෙලූයා. එනිසා උන්වහන්සේ කියන ලෝකයා මේම ඒවා පිළිගත්තා. මා ඔබ වෙතින් ආ බව සැබවින් දැන ඔබ මා එව් බව විශ්වාස කළෝය. මෙන්න ඒගොල්ලෝ දැනගත්තා. ඒගොල්ලන්ට තේරුණා. ඒගොල්ලන්ගේ ජීවිත වෙනස් වෙද්දී බලවත් හාස්කම් වෙද්දී මේ කිසිම දෙයක් මගේ ශක්තියෙන් නෙමෙයි කෙරෙන්නේ. මේක දෙවියන් වහන්සේගේ ශක්තිය තුළ කෙරෙන බවක් ඒ අයට දැනුණා. ඒ අය ඒක විශ්වාස කළා. Amen. Hallelujah. Verse 8. For I gave them the words you gave me, and they accepted them.
They knew with certainty that I came from you, and they believed that you sent me. Amen. So Jesus was even telling that he was speaking even the words that God has spoken to him. He wasn't speaking out of his mind. He like so many times he was saying these words are not born from my mind. These words even born from you, my Father. Right? So he even speaks only the words that God is putting in his mind. Right? Nothing else. So only his word can make a difference in our life. When he said, let there be light, and there was light. Right? So no matter how much advice or counsel that as people we can give to another person, but people's lives will not change unless it's the word of God. Right? Even though you have a stone heart, but even the stones can be broken and the stones can be right open with the word of God, because the power rests in that word only. So then they have to accept it. That's how they accept it, because like it breaks stones, and it somehow, like his word always never return to him void. It will always fulfill the purpose. Right? So it will do so in even our lives. So like they will have to accept it. Right? And then they will start believing then when the changes are happening, when the sick are being healing and all these miracles happening. They see like this is not a man's doing but a God's doing, and they started believing in him. They started believing. Mama own ගැන යාඥා කරමි, ලෝකයා ගැන යාඥා නොකරමි. නමුත් ඔබ මට දුන් ඔවුන් ගැන යාඥා කරමි, මක් නිසාද ඔවුහු ඔබගේය. ආමේන්. යේසුස් වහන්සේ කියනවා මොකද්ද? මම යාඥා කරනවලු. හලෙලූයා. ආමේන්. කවුරු ගැනද යාඥා කරන්නේ? මම ඔවුන් ගැන යාඥා කරමි. ඒ කියන්නේ කවුද? ඔබ වහන්සේගේ වචනය අසපු, ඔබ වහන්සේගේ වචනය ආරක්ෂා කරන, ඔබ වහන්සේ ගැන විශ්වාස කරන. ආමේන්. හලෙලූයා. ඒ මනුෂ්‍යයන් ගැන මම යාඥා කරමි, ලෝකයා ගැන යාඥා නොකරමි. ආමේන්. ජේසුස් වහන්සේ කියන මම යාඥා කරන්නේ කවුද? ඔයා ගැනයි. මාව විශ්වාස කරන, මාව අදහන ඔයා ගැන මම යාඥා කරගෙන ඉන්නවා. හලෙලූයා. මම ලෝකයා ගැන යාඥා නොකරමි. ඇයි ලෝකයා ගැන? අයියෝ මෙන්න ජේසුස් වහන්සේ ඔන්න මට හිතුණා මොකක් හරි ඔය මේ ආගමේ කොහේ හරි නනවත් ඉතින් කොස්සක් තියනවා කියලා. ආමේන්. ලෝකයා ගැන උන්වහන්සේ යාඥා නොකරනවා නෙමෙයි. උන්වහන්සේ අපි ගැන යාඥා කරන්නේ. ඇයි? උන්වහන්සේ ඊට පොඩි සුළු මොහොතකට කිව්වා ලෝකෙන් නුඹලාට පීඩා තිබෙයි. ආමේන්. නමුත් මම ලෝකෙන් ජයගතමි. හලෙලූයා. ලෝකයා තුලින් නුඹලාට පීඩා තිබෙන්න යන්නේ. නුඹලා මොකද කියන්නේ? නුඹලා ගොස් සකල ජාතීන් ගෝලීන් කරපල්ලා පියාණන් වහන්සේගේද පුත්‍රයන්න් වහන්සේගේද ආශුද්ධාත්මයන් වහන්සේගේද නාමයට ඔවුන්ව බෞතිස්ම කරපල්ලා. අන්න ඒක අපේ ජොබ් එක. උන්වහන්සේ ලෝකයා ගැන යාඥා කරන්නේ අපි ලෝකයට ගිහිලා උන්වහන්සේගේ වැඩේ කර ඉද්දී උන්වහන්සේ අපි ගැන යාඥා කරමින් සිටිනවා. හලෙලූයා. ඒතර ලෝකයා ගැන යාඥා කිරීම, ලෝකයාට සේවය කිරීම, ඒක ඇවිල්ලා අපේ රාජකාරිය. ආමේන්. ලෝකයා ගැන යාඥා කරන්න අවශ්‍ය ලෝකේ ඉන්න අපි. හලෙලූයා. මේ පොළවේ තාම ඉන්න අපි ලෝකේ කියපුවම බය වෙනවා. දැන් ලෝකේ නෑ නේද? දැන් ආලෝකයට නේ ආලෝකයට ඇවිල්ලා අන්ධකාරයේ සිට ආලෝකයට විශ්මපත් වූ ආලෝකයට ඇවිල්ලා ඉවරයි ඉන්නේ. ඒ නිසා ඒක අයිති නැහැ. right? එතකොට අපි අපේ කාර්යය තමයි සකල ජාතීන් උන්වහන්සේගේ නාමයට බෞතිස්ම කරන්නත්, උන්වහන්සේගේ නාමයට ගෝලීන් කරන්නත්. හලෙලූයා. එතකොට අපි ලෝකය ගැන අපි ලෝකයේත් එක්ක දැන් ගනුදෙනු කරගෙන ඉන්නේ. හලෙලූයා. අපි ලෝකයේත් එක්ක ගනුදෙනු කරමින් උන්වහන්සේගේ දේව රාජ්‍ය හලෙලූයා උන්වහන්සේගේ දේව රාජ්‍ය ගොඩනගද්දී ව්‍යාප්ත කරද්දී ඒ අවස්ථාවේ ලෝකයේ කිසිම පීඩාවකට අපි හසු නොවන පිණිස ජේසුස් වහන්සේ අපි ගැන යාඥා කරමින් සිටිනවා. ආමේන්. එදත් යාඥා කරනවා, අදත් යාඥා කරන උන්වහන්සේ හෙටත් යාඥා කරනවා. හලෙලූයා. ආමේන්. එනිසා ඒකයි මම කියන්නේ. මම එදත් කිව්වා
දේවදරුවනි ඔබ කාමදාකවත් තනි වෙලා නැහැ. ඔය කොයිතරම් තනියෙන් සේවයක් කරගෙන ගියත් ඔයා තනි වෙලා නැහැ. තනිකම කියන එක යක්ෂයා විසින් ගෙනෙන ලොකුම මායාවක්. ආමේන් හලෙලූයා. ඔයා ගැන යාඥා නොකළත් කවුරු හරි මේ පොළ බින්දගෙන ඔයා ගැන යාඥා කරනවා. පොළේ කවුරු යාඥා නොකළත් අඩුම ගානේ ජේසුස් වහන්සේ ඔයා ගැන යාඥා කරනවා. හලෙලූයා. ඔයා කවමදාකවත් තනි වෙලා නැහැ. ඔයාව තනි වෙන්න ස්වාමීන් වහන්සේට දෙන්නෙත් නැහැ. හලෙලූයා. ආමේන් හලෙලූයා. ලෝකයා ගැන නමුත් ලෝකයාව උන්වහන්සේ කියනනේ ඔබ වහන්සේ මට දුන් මනුෂ්‍යයන්ට ඔබේ නාමය මම ප්‍රකාශ කළමි. හලෙලූයා. මේ ලෝකේ සමහර අය අපි එක එක්කනාට උන්වහන්සේ දෙන්නට යනවා. ආමේන්. ඒ අයට අපි උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න අවශ්‍යයි. ඒ කියන්නේ මොකද්ද? අපි අපේ මුළු ජීවිතෙන් ඒ අය දෙවියන් වහන්සේව දකින්න අවශ්‍යයි. උන්වහන්සේමයි මේ ක්‍රියා කරන්න කියලා අවබෝධ කරගන්න අවශ්‍යයි. උන්වහන්සේගේ ප්‍රේමය දකින්න අවශ්‍යයි. උන්වහන්සේගේ ක්‍රියාව අප තුළ දකින්න අවශ්‍යයි. එතකොට තමයි ඒ අය දෙවියන් වහන්සේ විශ්වාස කරන්න යන්නේ. ජේසුස් වහන්සේවත් විශ්වාස කළා වගේ. ආමේන් හලෙලූයා. එනිසා හොඳට මතක තියාගන්න ජේසුස් වහන්සේ අදටත් මේ වෙනකොටත් අපි ගැන යාඥා කරගෙන සිටිනවා. ආමේන්. හලෙලූයා. සියලු මහිමය දෙවියන් වහන්සේට ස්තුති වේවා, ප්‍රශංසා වේවා, ස්වාමීන් මහිමය වේවා. හලෙලූයා. Verse 9. I pray for them. I am not praying for the world, but for those you have given to me, for they are yours. Amen. Jesus is telling that he's praying for you. Who is you? People of God. People of God, yeah. The ones who saw the works of God through me, the ones who began to believe in God through me, hallelujah, and I'm praying for them, but I do not pray for the world. Amen. I do not pray for the people in the world. Don't you think like it's kind of like unfair, like a God who came for the whole world and now he's saying he doesn't pray for the world? Actually, it's our job. He's praying why? Because in chapter 16, verse 33, he says, from the world you will be, verse 33? At the beginning. 16:33. I have told you these things so that in me you may have The last peace. part, you have trouble from the But world. take heart, I have. No, in this Yeah. world you will have trouble, but take In heart, this I world will you have- overcome the world. Yeah, in this world you will have trouble. Why you will have trouble? Because you are the one, the great commandment is for you to go, therefore go to the ends of the world, ends of the earth, and like make them disciples to the Christ. So when you're doing that duty of yours, there will be trouble from the world to you. At that moment, don't worry, take courage, I am praying for you. Right? You're not alone anymore. Even you're doing any ministry to any of the people of mine, you're not alone. I'm praying for you. Hallelujah. But it's your job to pray about the world, and it's your job to preach the gospel and bring them to Christ. Hallelujah. At that moment, He will be praying about us. Hallelujah. People will be letting you, God will be letting you meet those people, and to those people, everyone, every single person is given some cluster of people, so that we may preach the gospel and bring to Christ. Right? So when we are doing that, to do that, we have to go out to the world and bring them to Christ. Right? So we are the ones who are going out to the world and bringing them to Christ. So when we are going to the world, then from there we will have trouble. So at that time, Jesus will be praying for us. Right? So He's saying, take heart, so don't worry. Right? And then I will not pray about them, but I will be praying about you. And I pray about the people that God has already given me. Right? So those are the ones who believe in me. And because these people belong to
and I will always stand for them. Amen. Hallelujah. එතකොට අපි උන්වහන්සේට අද දවසේ අපි අදින කාලය අවසන් කරමින් යාඥා කරමු. අපි උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. Hallelujah. අපි හොඳට මතක තියාගන්න ඕන කාරණයක් තමයි උන්වහන්සේ අප ගැන යාඥා කරමින් සිටිනවා. උන්වහන්සේ නිරන්තරයෙන් අප ගැන යාඥා කරමින් සිටිනවා. Hallelujah. ඒ අපි උන්වහන්සේ විශ්වාස කරන නිසා පමණක් නෙමෙයි නමුත් අපි උන්වහන්සේට සේවය කරන නිසා. ජේසුස් වහන්සේ අප වෙනුවෙන් යාඥා කරන්නට නම් අපි ලෝකයට ගිහිල්ලා උන්වහන්සේ වෙනුවෙන් සේවය කරන්නට අවශ්‍යයි. Hallelujah. අපි එක්කෙනෙක්ට හෝ එක දවසක එක්කෙනෙක්ට හෝ සුභාරංචිය කියන්නම අවශ්‍යයි. Hallelujah. අපි සේවය කර එදාට එතන අපිට කියන්න පුළුවන්. අපි සුභාරංචිය එක්කෙනෙක්ට හරි එක දවසක කියද්දී අපි කියපු දවසේ අපිට කියන්න පුළුවන් අද මං ගැන උන්වහන්සේ ආඥා කරනවා. අද මං ගැන ජේසුස් වහන්සේ ආඥා කරනවා. Hallelujah. එනිසා ඔබේ ජීවිතය මේ නිරාහාර කාලය තුළ අපි මේ ස්වාමීන් වහන්සේගේ අධ්‍යයනයත් සමග එක්වෙද්දී උන්වහන්සේ නිරන්තරයෙන් එකම දේ කතා කරනවා. නිරාහාරයේ අපේ සියලු බැඳුම් බිඳෙන්ට නම් නිරාහාරයේදී අපිට කතා කරා යසාය 58 දී නේද ස්වාමීන් වහන්සේ ඒ අපේ මොකක්ද ඒකට කිව්වේ යෝක් එක මොකක්ද ඒකට කිව්වේ ප්‍රියංකා මොකක්ද ඒකට සිංහලෙන් කියන්නේ අපේ මොකක්ද අපේ පිටහරාට තියෙන්නේ මොන වචනය මතකයි සිංහල වචනේ යෝක් එකට මොකක්ද යෝක් එකට සිංහලෙන් කියන්නේ මොකක්ද යෝක් වියගහ සමා වෙනවා අපේ වියගහේ තිබෙන බැඳුම් ලියා ගන්න ලේසි විදිහ යසාය පොතේ 58න් අපිට නිරාහාර කාලයේදී කතා කරලා කිව්වේ මොකද්ද අපිට බලහත්කාරකම් විඳින්නන්ව නිදහස් කරන්න. ඒ කියන්නේ සුභාරංචිය කතා කරන්න. Hallelujah. Amen. එනිසා අපි නිරන්තරයෙන් අපිට කියන්න පුළුවන් අපි සුභාරංචිය එක මිනිහෙක්ට හරි එක දවසකදී එක මිනිහෙක් හොයලා උන්වහන්සේ ගැන කියන්න. එක මිනිහෙක් හොයලා උන්වහන්සේට දිනා දෙන්න උත්සාහ කරන්න. පැය 24ක කාලයක් තුළ. Hallelujah. එදාට අපිට කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ අද මං ගැන යාඥා කරා. ජේසුස් වහන්සේ අද මං ගැන යාඥා කරා. තව මිනිස්සු පාස්ටර් මං ගැන යාඥා නොකරත් මගේ සභාවේ කිසිම සහෝදරියක් මං ගැන යාඥා නොකළත් මම සුභාරංචිය කියන වෙලාවේදී ජේසුස් වහන්සේ මං ගැන යාඥා කරන්ට යනවා. Hallelujah. එනිසා ස්වාමීන් වහන්සේට ස්තුතියි. ඔබට ස්තුතියි ස්වාමිනේ. මගේ ජීවමාන ජේසුනේ අපි කොයිතරම් ස්වාමීන් වහන්සේ අපි කොයිතරම් ස්වාමීන් වහන්සේ පාපිෂ්ඨ සෙනගක් වුණත් අපි ඔබ වහන්සේගේ සුභාරංචිය ගැන කතා කරද්දී ඔබ වහන්සේ අප ගැන යාඥා කරමින් සිටිනවා. ලෝකයේ කිසිම පීඩාවක් අපව නොවට්ටන පිණිස ලෝකයට ගොස් ඔබ වහන්සේ දුන්න ඔබ වහන්සේගේ සෙනග ඔබ වහන්සේ වෙත රැගෙන එන අපි කාර්ය අපි කරගෙන යද්දී ඔබ වහන්සේත් අප ගැන යාඥා කරමින් සිටිනවා. ඔබට ස්තුතියි මගේ ජීවමාන ජේසුනේ. ඔබ වහන්සේ කුරුසියේ පූජා වුණා විතරක් නෙමේ අදටත් ඔබ ස්වර්ගයේ සිටගෙන අප ගැන යාඥා කරන දෙවියන් වහන්සේ නිසා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නිසා අපට ස්තුති කරනවා ස්වාමීනි. Hallelujah. We thank you Lord Jesus. Hallelujah for praying about us, oh God. Hallelujah. We can say one day, hallelujah, if we can just to preach the gospel to one person at least a day, hallelujah, at least for one person every day, and on that day I can tell God, hallelujah, that you prayed for me on this day. Thank you Lord Jesus for all the people, hallelujah, that you're giving us so that we could preach the gospel to them and bring them into you my Lord Jesus Christ. ඔබ වහන්සේ අප ගැන යාඥා කරන නිසා ස්තුතියි. ඔබ වහන්සේ නිරන්තරයෙන් අප ගැන සිතමින් සිටින දෙවියන් වහන්සේ නිසා ස්තුතියි. අපටම ප්‍රේම කරන, අප නිසාම ජීවත් වුණ, අප නිසාම මැරුණු, අප උදෙසාම අදටත් මැදිහත් කාරකම් කරමින් පියාණන් වහන්සේ ඉදිරියේ සිටගෙන සිටින්නා මගේ ජීවමාන ජේසුනේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුතියි. මේ අධ්‍යයන කාලය නිසා ස්තුතියි. මේ හෝරාව නිසා ස්තුතියි. ඔබ වහන්සේ සමග එකතු වෙන්න රැස් වෙන්න දුන්නු කරුණාව නිසා ස්තුතියි ස්වාමිනේ. මුළු මහිමය ගෞරව වහන්සේට දෙන අතර අපි ඔබ වහන්සේගේ
ශුදු දෑතට යටත් වෙනවා බාර වෙනවා කැප වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන් අද දවසේ මේ හැම කෙනෙක්ම ඔබ වහන්සේ ආශිර්වාද කෙරේවා ඔව් ස්වාමීන් වහන්සේටින් පටන් ගන්නා වූ අලුත් සතිය තුළ ඔබ වහන්සේගේ දරුවන් ආරක්ෂා කොට ආශිර්වාද කොට කරන කියන සෑම රැකියාවන් තුළ ඔබ වහන්සේ සඵල කොට ඔව් ස්වාමීන් වහන්සේ ආත්මික ආශිර්වාදද එයගේ ජීවිත තුළ ස්වාමීන් වහන්සේ නිදහස් කොට ඔබ වහන්සේගේ කරුණාව තුළ ඒව රැගෙන යන සේක්වයි කියා අපි ආඥා කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සුදු හස්තයට ස්වාමීන් වහන්සේ හැම සියලු දෙනෙක්ම බාර කරනවා යටත් කරනවා කැප කරනවා ස්වාමීන් වහන්සේ පියාණන් වහන්සේගේ කරුණාවත් ජේසුස් වහන්සේගේ ප්‍රේමයත් ශුද්ධාත්මය වහන්සේගේ මඟ පෙන්වීමත් ඔබ වහන්සේගේ දරුවන් වෙත ඔබ වහන්සේ මුළුමනින්ම නිදහස් කෙරේවයි කියලා ආඥා කරනවා නාසර් යේසුස් වහන්සේගේ නාමයෙන් සියල්ල ඔබටම බාරයි ඔබටම කැපයි Jesus වහන්සේගේ නාමයෙන් ආමෙන් හalleluya ඔබට සිතේ Hallelujah. හොඳයි එහෙනම් හැමෝටම ජේසුස් පීඨයි